ආයුබෝවන් සියලු දෙනාටම Smart with Commerce YouTube channel එකට අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපිට කතා කරන්න තියෙන්නේ ගිණුම් කරන සමීකරණය ගැන. කලින් අපි ගිණුම් කරන හැඳින්වීම ගැන කතා කරා. අද ගිණුම් කරන සමීකරණය. මේ ගිණුම් කරන හැඳින්වීමෙන්ද අපි කතා කරා ගිණුම් කරන්නේ ප්‍රධාන මූලිකාංග පහක් තියෙනවා කියලා. මොනවාද? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. ඇත්තෙන්ම මේ ගිණුම් කරන සමීකරණය හරහා අපි කරන්න යන්නේ ඔන්න ඔය කියන මූලිකාංග දෙපැත්තකට දාලා මැදින් සමාන කිරීමක් දාලා මේ දෙපැත්තට කිසියම් ගනුදෙනුවක් හරහා වෙන බලපෑම සටහන් කරන එකයි. හරි, තවදුරටත් කතා කරන්න නැතුව අපි වැඩේට බහිමු. හරි. දැන් අපි බලමු මේ ගිණුම් කරන සමීකරණය කොහොමද හැදෙන්නේ? මම ඒක සරල උදාහරණයක් හරහාම පැහැදිලි කරන්නම්, හොඳට අහගෙන ඉන්න. හරි. ඔයාගේ ගෙදරම සුළු පරිමාණයේ බුක් ෂොප් එකක් පටන් ගන්න යනවා කියලා හිතන්න. හරි. මේ බුක් ෂොප් එකේ ඔයා විකුණන්න අදහස් වෙන්නේ පොත්පත් හා පෙන් පෙන්සල් විතරයි. ඊට අමතරව ඔයා ෆොටෝකොපි සර්විස් එකක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. හරි. විකිණීම සඳහා අවශ්‍ය කරන මේ පොත්පත්, පෙන් පෙන්සල් ඔයා කිසියම් සැපයුම් කරුවෙකු හරහා ඔයාගේ සල්ලි වලින්ම ගිහිල්ලා අත්පිට මුදලට අරන් තියෙන්නේ. ඒ වගේම ෆොටෝකොපි ගන්න අවශ්‍ය කරන කම්පියුටර් එක, ඒ වගේම ෆොටෝකොපි මැෂින් එක වගේ දේවල් ඔයාගාව තියෙන ෆොටෝකොපි මැෂින් එක, කම්පියුටර් එක තමයි යොදවලා තියෙන්නේ. හරි. දැන් ව්‍යාපාරයේ තියෙනවා. ව්‍යාපාරය ඇතුලේ විකිණීම සඳහා ගෙන ආපු පොත්පත්, පෙන් පෙන්සල්, ඊට අමතරව ෆොටෝකොපි ගන්න නැත්නම් ෆොටෝකොපි ගන්න අවශ්‍ය කරන half sheets, bundles, A4 bundles, ඒ වගේම ෆොටෝකොපි මැෂින් එක, කම්පියුටර් එක තියෙනවා. මේ මොනවාද? මේ ඔයාගේ වත්කම්. එයි මේවට වත්කම් කියන්නේ? මේ හරහා තමයි ඔයා ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන්න යන්නේ. ඒ වගේම මේවා බිහි වෙලා තියෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම මේ ඔක්කොම යාගේ පාලනයට යටත්. හරිනේ, වත්කම්ක තියෙන්න ඕනි ලක්ෂණ ටික අපි මේ තුල හඳුනා ගත්තා. හරි. ඒ නිසා මේවා අපි වත්කම් කියලා හඳුන්වනවා. එතකොට මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන වත්කම් ඔයා යොදවපුවා. පොත්පත්, පෙන් පෙන්සල් ටික ඔයාගේ සල්ලි වලින් ගෙනල්ලා දාලා තියෙන ඒවා. ඊට අමතරව print out ගන්න තියෙන ඒ ෆොටෝකොපි මැෂින් එක, ඒ වගේම කම්පියුටර් එක, ඔයා ගාව තියෙන මැෂින්ස් තමයි යොදවලා තියෙන්නේ. ඉතින් මේ ව්‍යාපාරයේ තියෙන වත්කම් ඔක්කොගේම වටිනාකම ගත්තොත් මේ තමයි ඔයාගේ අයිතිය කියලා අපිට දක්වන්න පුළුවන්. තේරුණා නේද? අපි ණයක් මොනවත් අරන් නැහැනේ. අපි අරන් තියෙන්නේ අපි ව්‍යාපාරයට අවශ්‍ය කරන වත්කම් ටික ඔක්කොම යොදවලා තියෙන්නේ ඔයාගෙම සල්ලි, ඔයා ගාවම තිබ්බ දීපල යොදාගෙන. හරි. ඒ නිසා ව්‍යාපාරයේ තියෙන වත්කම් වල වටිනාකමයි ඔයාට ව්‍යාපාරයේ කෙරෙහි තියෙන බැඳීම. ඒ කියන්නේ ඔයාගේ හිමිකමයි මේ අවස්ථාවේදී සමානයි. ඒ අනුව මූලිකම ගිණුම් කරන සමීකරණ අපිට බිහි කරන්න පුළුවන් මෙන්න මෙහෙම. වත්කම් ඒ කියන්නේ මොනවද? විකුණන්න ගෙනල්ලා තියෙන පොත්පත්, පෙන් පෙන්සල්, ඒ වගේම half sheets, A4 bundles, කම්පියුටර් එක, ෆොටෝකොපි මැෂින් එක. මෙන්න මේ ටිකේ වටිනාකම සමාන වෙනවා ඔයාට මේ වත්කම් සම්බන්ධයෙන් තියෙන ඇල්මට. ඒ අනුව අපි කියනවා මූලික ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම්. පැහැදිලි නේද? හරි, අපි මූලික ගිණුම් කරන සමීකරණය හදාගත්තා. මේක තව ටිකක් මම ඉස්සරහට අරන් යන්නේ. හිතන්න, ඔයා දැන් ව්‍යාපාරේ පටන් අරගෙන ටික කාලයක් යනවා, ඔයාට බිස්නස් එනවා. මේ නිසා ඔයාට අවශ්‍ය වෙනවා ව්‍යාපාරය ටිකක් ප්‍රසාරණය කරන්න. ඔයාට අවශ්‍ය වෙනවා වෙනම ගොඩනැගිල්ලක් මේ ව්‍යාපාරය සඳහා යොදව ගන්න. එතකොට ඔයාට ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රාර්ථනයක් නැහැ කියලා හිතන්නේ මේ අවස්ථාවේදී. ඒ කියන්නේ දැන් ඔයා ව්‍යාපාරයේ ප්‍රසාරණය වෙච්ච අවස්ථාවේ ඉන්නේ. මේ අවස්ථාවේ බැලුවම ඔයාට වෙනම ගොඩනැගිල්ලක් අරගෙන ව්‍යාපාරය පටන් ගන්න නැත්නම් ව්යාපාරය පවත්වා ගන්න යන තරම් මූලික ශක්තියක් නැහැ. ඔයා මොකද කරන්නේ? ඔයා යනවා බැංකුවට. බැංකුවට ගිහිල්ලා බැංකුවේ ණයක් ගන්නවා. එහෙමත් නැත්නම් හිතන්නකෝ ඔයාගේ යාළුවෙක්ගෙන් ඔයා ණයක් ගන්නවයි කියන. හරි. මේ ණය ගත්තාම
වෙන්නේ මේකයි. ඔයාට මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් පවතින අයිතිය නැත්තම් ඇල්ම ගැන ගත්තහම කලින් තිබ්බ වගේ සම්පූර්ණ ඇල්මම සම්පූර්ණ අයිතියම ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඇයි? ඔයා මේ ව්‍යාපාරයට ණය හරහා ගන්න යන මුදල් ප්‍රමාණය, මුදල් කියන්නේ වත්කමක්නේ. මේ ගන්න යන මුදල් ප්‍රමාණය අයිති වෙන්නේ ඔයාට නෙවෙයි ඔයාගේ යාළුවෙක්ට. තේරුණා නේද? හරි. ඒ නිසා මෙන්න මේ කියන ගිණුම් කරන සමීකරණය මේ විදිහට මම වෙනස් කරනවා. වත්කම් සමානයි හිමිකම්. දැන් මෙන්න මේ අවස්ථාවේදී වත්කම් සමානයි හිමිකම් කියන අවස්ථාවේදී සියලුම වත්කම් අයිති ඔයාට විතරයි. නමුත් මේ ණය ඔයාගේ යාළුවාගෙන් ඔය ණයක් ගැනීම මත ව්‍යාපාරයට මුදල් දෙනවනේ. හරි. මේ එන මුදලේ වටිනාකම නැත්නම් මේ එන මුදලේ අයිතිය තියෙන්නේ ඔයාට නෙවෙයි ඔයාගේ යාළුවට. ඒ නිසා ණය ගත්තා වත්කම දැන් වැඩි උනායි කියලා හිතන්න. දැන් මෙතෙන්ට මුදල් ඇවිල්ලා තියෙනවා. මුදල් කියන වත්කමක්. ඒ මුදල මෙතන තියෙනවා. ඒ නිසා දැන් ඔයාලට කියන්න බෑ වත්කම් සමානයි හිමිකම කියලායි. ඔයාගේ අයිතිය විතරක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඔයාගේ යාළුවාගේ අයිතියක් තියෙනවා. ඒ නිසා මේ ගිණුම් කරන සමීකරණය මම මෙහෙම වෙනස් කරනවා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඇයි මේක? වගකීමක් කියන්නේ අපි ගෙවන්න බැඳෙන දෙයක්. හරි. ඔයාගේ යාළුවාට මේ ණය ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒකයි වගකීම් මේ සඳහා මම එකතු කරේ යනුව මූලික ගිණුම් කරන සමීකරණය වත්කම් සමාන හිමිකම් ධන වගකීම් විදිහට අපිට ගොඩනගා ගන්න පුළුවන්. තේරුණා නේද? හරි. අපි මූලික ගිණුම් කරන සමීකරණය හදාගත්තා. දැන් බලමු ගනුදෙනුවක් මේ මූලික ගිණුම් කරන සමීකරණයට මොන වගේ බලපෑමක්ද ඇති කරන්නේ කියලා. මීට උදාහරණ වශයෙන් මම 10 වසර පෙළ පොතේ පිටුව 59 තියෙන ගනුදෙනු තුන යොදා ගන්නවා. ගනුදෙනු 1 2 3 වශයෙන් ගනුදෙනු තුනක් තියෙනවා. ඒ තුන යොදා ගන්න. පෙළ පොත නැත්තම් ඒ සඳහා අවශ්‍ය පෙළ පොත හෝ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හරි. පළවෙනි ගනුදෙනු යටතේ ඒගොල්ලෝ දීලා තියෙන්නේ අයිතිකරු රුපියල් ලක්ෂ 8ක ප්‍රාග්ධනය යෙදවීම. අයිතිකරු ප්‍රාග්ධනීය වශයෙන් ව්‍යාපාරයට මුදල් යෙදවීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ ප්‍රාග්ධනය යොදනවා කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට මුදල් යෙදවීම. හරිනේ. එතකොට ව්‍යාපාරයට මුදල් යොදවනවා කියන්නේ ව්‍යාපාරයේ වත්කම් මොනවා විදිහටද? මුදල් විදිහට වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ අනුව ඒක මෙහෙම දක්වන්න පුළුවන්. වත්කම් වැඩි වෙනවා රුපියල් ලක්ෂ 8කින් අයිතිකරුගේ දායකත්වයේ මත. එනකොට වත්කම් වැඩි වෙනවා රුපියල් ලක්ෂ 8කින්. හඳුනා ගැනීමේ පහසුව සඳහා මම මේක මුදල් කියලා ලියන්නම්. මොකද වත්කම් කිහිපයක්ම එන්න පුළුවන්. හරිනේ? අයිතිකරු දැන් සමීකරණයක් නම් දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනි. මේ වෙච්ච ඒ බලපෑමට සමාන බලපෑමක් මේ පැත්තටත් වෙන්න ඕනි. හරි. ඒ දේ ඔළුවේ තියාගෙන වැඩේ කරන්න. හරි වත්කම් අයිතිකරු සමාවෙන්න. මුදල් කියන දේ අයිතිකරු ප්‍රාග්ධනීය විදිහට ව්‍යාපාරයට යෙදෙවුවා. එතකොට ව්‍යාපාරයේ ප්‍රාග්ධනය එහෙමත් නැත්නම් ව්‍යාපාරයේ අයිතිකරුට තියෙන හිමිකම ප්‍රාග්ධනීය විදිහට රුපියල් ලක්ෂ 8කින් වැඩිවීමක් සිද්ධ වෙනවා. තේරුණා නේද? හරි. මේ තමයි පළවෙනි ගනුදෙනුව ගිණුම් කරන සමීකරණයට මූලික ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය. දෙවෙනි ගනුදෙනුවට ගියොත් රුපියල් ලක්ෂයක් වටිනා ලීබඩු මිලදී ගැනීම. එතකොට මේ ව්‍යාපාරයේ තියෙන සල්ලි වලින් තමයි මේ ලීබඩු මිලදී ගැනීම සිද්ධ කරන්නේ. රුපියල් ලක්ෂයක් වටිනා ලීබඩු. එතකොට ව්‍යාපාරයේ දැනටමත් රුපියල් ලක්ෂ 8ක මුදල් ශේෂයක් තියෙනවා. හරිනේ වත්කම් ශේෂයක් තියෙනවා. ලීබඩු මිලදී ගැනීමක් නේ සිද්ධ කරන්නේ. මිලදී ගන්නවා කියන්නේ මුදල් එළියට යන්න ඕනේ. කාගේ මුදල්ද? ව්‍යාපාරයේ මුදල්. ව්‍යාපාරයෙන් තමයි මේ මිලදී ගැනීම සිද්ධ වෙන්නේ. ඒ අනුව ව්‍යාපාරයේ මුදල් කියන වත්කම රුපියල් ලක්ෂයකින් අඩු වෙනවා. මේ ලක්ෂය ව්‍යාපාරයෙන් එළියට යන්නේ ඊට සමාන ලීබඩු ප්‍රමාණයක් ව්යාපාරයට ගන්නනේ. ඒ නිසා වත්කමක් එළියට ගිහිල්ලා වත්කමක් ඇතුළට එනවා.
මොකක්ද ඇතුළේ තියෙන වත්කම? ලී බඩු. ඒ අනුව ලී බඩු කියන වත්කම රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා. හරි තේරුණා නේද? එතකොට ඍණ ලක්ෂය ධන ලක්ෂය ලක්ෂයට ලක්ෂය කැපිලා යනවා. ඒ අනුව බලපෑම ශුන්‍ය වෙනවා. හරි. තුන්වෙනි ගණිතනුව ගත්තොත් රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගත්තා. ඒ කියන්නේ මේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා අයිතිකරුගේ මැදිහත් වීමට අමතරව තෙවන පාර්ශ්වයක මැදිහත් වීමක් සිද්ධ වෙනවා. ඒ තමයි බැංකුව. බැංකුවෙන් බැංකු ණය ගන්නවා. බැංකුවෙන් බැංකු ණය විදියට ගත්තාම ව්‍යාපාරයට එන්නේ මොනවද? මුදල්නේ. හරි. එතකොට මෙතනදී ආය ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂ 3කින්. ඇයි බැංකු ණය නිසා මේ වත්කම වැඩි වීම සිද්ධ වෙන්නේ. හරිද? මුදල් එන්නේ ලක්ෂ 3ක්. ඊට අදාළ අනෙක් බලපෑම තමයි මුදල් කියන වත්කම දැන් අයිති කාටද? අයිතිකරු යදවු මුදලක් නෙවෙයිනේ මේක. බැංකුවෙන් ගත්ත මුදලක්. ඒ කියන්නේ මේක ගෙවන්න අපි බැඳෙනවා. බැංකු ණය විදිහට. ඒ අනුව වගකීම් වැඩි වෙනවා රුපියල් ලක්ෂ 3කින්. මේක ලියා ගන්න බැංකු ණය කියලා. බැංකු ණයට අමතරව වගකීම් ව්‍යාපාරයක තියෙනවා. ඒකයි මම මෙහෙම නම් වශයෙන් ලියන්නේ. මුල් අවධියේදී ඒ සඳහා මේ නම් ලිවීම හරහා ඔයාලට වැඩි පහසුවක් ලැබෙනවා. ඒ අනුව අවසාන වශයෙන් ගත්තාම මේ ගිණුම් කරන සමීකරණය සමාන වෙනවා දෙපස. මෙතන ගත්තාම බලපෑම ශුන්‍යයි. මෙතන ලක්ෂ 11යි. මෙතන ගත්තාම ලක්ෂ 8යි. මෙතන ගත්තාම ලක්ෂ 3යි. තේරුණා නේද? මෙහෙම තමයි ගිණුම් කරන සමීකරණයට ඇති වෙන බලපෑම අපි දක්වන්නේ. හරි. මේ ගිණුම් කරන සමීකරණයම තව ටිකක් ඉස්සරහට ගිහලා අපි කතා කරමු. මේ සඳහා මම උදාහරණයේ විදිහට 10 වසර පෙළ පොතේ 61 වෙනි පිටුවේ තියෙන සඳමිනීගේ ව්‍යාපාරයේ ගණන යොදා ගන්නවා. හරි. අපි ගාන කියවලා බලමු මොනවද අපෙන් අහන්නේ කියලා. සඳමිනීගේ ව්‍යාපාරයේ 2020 8යි 1 දිනට පාදශේෂන් දක්නට ලැබුණලු. හරි. එතකොට අගෝස්තු 1 වෙනිදාට. එතකොට අගෝස්තු 1 වෙනිදාට ගත්තාම මෙන්න මේ කියන ශේෂන් දකින්න ලැබුණලු. මොනවද මේ? වත්කම් වගකීම්. එයට දී ලීබඩු භාණ්ඩතුගේ ණයගෙතිය මුදල් බැංකු ණය ණය හිමියෝ. මෙන්න මේ ශේෂන් මතපදනම්ව මම ෆෝමැට් එකක් හදලා තියෙනවා. ලීබඩු භාණ්ඩතුගේ මේ ණයගෙතිය හරියට පේන එකක් නෑ. මෙතන තියෙන්නේ ණයගෙතියෝ. හරි ණයගෙතියෝ මුදල් හිමිකම බැංකු ණය ණය හිමියෝ. හරි. ඒ වගේම අගෝස්තු මාසයට අදාළව අගෝස්තු මාසයේ පළමු සතිය තුල වෙච්ච ගණන් කිහිපයක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ ගිණුම් කරන සමීකරණයට වන බලපෑම. හරි. ඉස්සරහට යන්න ඉස්සෙල්ලා මේ දීලා තියෙන ශේෂණ දාගන්න අමතක කරන්න එපා. ඒ ශේෂණ දා ගැනීම ඔයගොල්ලන්ටම වාසියක්. ඒක ඇත්තටම ගාන හැදීම සඳහා ලේසියක් වෙනවා. ඒ නිසා ශේෂණ ටික දාගන්න 8යි 1 දිනට අදාළව. මෙන්න මෙතනින් ශේෂය කියලා ලියා ගන්න. ශේෂණ ටික දාගමු. ලීබඩු උපකරණ ලක්ෂ 3ක් තිබිලා තියෙනවා. භාණ්ඩතුගේ ලක්ෂ 2ක් තිබිලා තියෙනවා. ණය ගැතියෝ ලක්ෂයක් තිබිලා තියෙනවා. 8යි 1ට මුදල් ලක්ෂ 2ක ශේෂයක් තිබිලා තියෙනවා. බැංකු ණය හා ණය හිමියෝ ලක්ෂ 3යි ලක්ෂයයි කියන ශේෂ තිබිලා තියෙන්නේ. හරි. අපි දන්නවා ගිණුම් කරන සමීකරණයට අනුව වත්කම් සමාන වෙන්න ඕනේ හිමිකම් හා වගකීම් වලට. මෙන්න මේ දාලා තියෙන ශේෂණ වලට අදාළව මේ නියමයේ සම්පූර්ණ වෙනවද කියලා බලන්න. වෙන්නේ නැහැ නේ. වත්කම් වල අගය ගත්තොත් ලක්ෂ 6යි ලක්ෂ 7යි ලක්ෂ 5යි ලක්ෂ 6යි ලක්ෂ 8යි. හිමිකම් හා වගකීම් හිමිකම් දීලා නැහැ. වගකීම් ලක්ෂ 4යි. ඒ කියන්නේ අපිට තේරෙන්න ඕනේ මෙතන මතිපාඩු. ඒ කියන්නේ හිමිකම ලක්ෂ 4ක් කියන දේ. තේරෙනව නේද මේ සරල ගණිතය හා දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනි. වැඩි පැත්තෙන් අඩු පැත්තේ යගේ අඩු කරපුවාම ඉතිරි වෙනවා. ඒක තමයි හිමිකම. මොකද අපිට දීලා නැත්තේ හිමිකම නිසා. හරි. දැන් ගනුදෙනු වලට යන්න. පළවෙනි ගනුදෙනුව. මේ තියෙන ශේෂයන් ටික එලිකම මෙන්න මේ විදිහට වෙන් කරනවා. හරි. විකිණීම සඳහා ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. භාණ්ඩ මිලදී අරගෙන තියෙන්නේ.
එතකොට විකිණීම සඳහා කියන්නේ අපිට කියන්නේ ඒ තොගය ගැන. විකිණීම සඳහා තියෙන භාණ්ඩ කියන්නේ මේ තොගයට. හරිනේ. එතකොට තොගයක් බඩු තොගයක් අරන් තියනවලු රුපියල් ලක්ෂයක් වටිනා අත්පිට මුදලට මිලදී ගත්තයි කියන්නේ අත්පිට මුදලට අරන් කියන දේ. හරි. ඒ අනුව මිලදී ගන්නවා කියන්නේ ව්‍යාපාරයේ මුදල් ඒ ප්‍රමාණය නඩු වෙනවා. මොකද ව්‍යාපාරයේ සල්ලි වලින් තමයි මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. හරි. මුදල් කියන වත්කම මිලදී ගැනීම නිසා රුපියල් ලක්ෂයකින් අඩු වෙනවා. මම අඩුවීම සංකේතවත් කරන්න වරහන් දාන්න. හරි. මුදල් අඩු වෙනවා ලක්ෂයකින්. ඒ ලක්ෂයක් මුදල අඩු වෙලා ලක්ෂයක් කියන මේ මුදල් කියන වත්කම අඩු වෙලා ව්‍යාපාරයේ ඇතුළට එනවා බඩු තොගයක්. සල්ලි යනවා එළියට භාණ්ඩ තොගයක් එනවා ඇතුළට ලක්ෂයකින්. භාණ්ඩ තොගය වැඩි කරන්න ඕනි ඒ නිසා. එයano ගිණුම් කරන සමීකරණයට උන බලපෑම වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙලා කැපිලා යනවා ලක්ෂයට ලක්ෂය නිසා බලපෑම ශුන්‍යයි. තේරෙනවනේ? ඒ තමයි පළවෙනි ගනුදෙනුව. දෙවෙනි ගනුදෙනුවට ගියාම රුපියල් ලක්ෂයකට මිලටගත් භාණ්ඩ තොගයක්. ඒ කියන්නේ භාණ්ඩ තොගයක් ලක්ෂයකට මිලදී අරන් ඇති මේ තුලේ ඒ දේ තියෙනවා. මේ ලක්ෂයකට මිලදී ගත්ත භාණ්ඩ තොගය මෙන්න මේ ඇතුලේ තියෙනවා. හරිනේ. එතකොට මේ විදිහට ලක්ෂයකට මිලටගත් භාණ්ඩ තොගයක් 1,25,000කට අත්පිට මුදලට විකුණලා. කොහොමද විකුණලා තියෙන්නේ? අත්පිට. ඒ කියන්නේ මුදල් ඒ වෙලාවෙම එනවයි කියන දෙන්නේ. කීයක්ද? 1,25,000. එතකොට අපිට තේරෙන්න ඕනි ලක්ෂයක් වටිනා භාණ්ඩ 1.25කට මුදලට විකුණපුවාම රුපියල් 25,000ක ගැප් එකක්. ඒ කියන්නේ ලාභය අපිට එනවා. ලාභය කාටද අයිති? අයිතිකරුට. හරි. එහෙනම් අපි ඒක මේ තුල සටහන් කරමු. මුලින්ම භාණ්ඩ තොගයේ එළියට යන එක සටහන් කරන්න. ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයෙන් අඩු වෙන්න ඕනි. ඒ අඩුවීම නිසා, ඒ කියන්නේ ලක්ෂයක් භාණ්ඩ එළියට ගිය නිසා ව්‍යාපාරය ඇතුළට එනවා රුපියල් 1,25,000ක මුදලක්. මේ අත්පිට විකුණනයි කියන්නේ මුදල් ව්‍යාපාරය තුළට එනවා කියන දේ. එයන් අපිට තේරෙනවා මේ තුළ 25,000ක ලාභයක් තියෙනවා. ලාභය කාටද අයිති? අයිතිකරුට. අයිතිකරුගේ නියෝජනය මේ තුළ අපිට දකින්න ලැබෙන්නේ හිමිකම යටතේ. එහෙනම් හිමිකමට ඒ 25,000 එකතු කරන්න. එතකොට අපිට තේරෙනවා වත්කම මේ පැත්ත වත්කම්නේ. එතකොට වත්කම් 1.25ක් වැඩි වෙලා හිමිකම තේරුණු මේ පැත්ත 25,000ක් මේ තුලින් වැඩි වෙලයි කියන දේ තේරෙන්න ඕනේ. වත්කම් 25,000කින් වැඩි වෙලා සුද්ධ වශයෙන් ඒ හිමිකම ඒ විදිහට ඒ 25,000කින් වැඩි කරපු එකයි අපි කරේ. තේරුණා නේද? හරි. මේ දෙවෙනි ගනුදෙනුව. තුන්වෙනි ගනුදෙනුවට ගියාම බැංකු ණයෙන් 50,000ක් පියවීම. බැංකු ණයෙන් රුපියල් 50,000ක් ගෙවලා. ණය විදිහට මේ තියෙන බැංකු ණය ලක්ෂ 3ක් තියෙනවා. මේ ලක්ෂ 3ෙන් රුපියල් 50,000ක් ගෙවලා. ගෙවනවා කියන්නේ මේ ව්‍යාපාරයේ සල්ලි තමයි එළියට යන්නේ. හරි. මුදල් කියන වත්කම අඩු වෙනවා 50,000කින්. හරිනේ. ඒත් එක්කම අපිට ගෙවන්න තියෙන මේ බැඳීම බැංකු ණය කියන බැඳීම 50,000කින් අඩු වෙනවා. මේ අඩුවීම නිසා අපිට තවදුරටත් ලක්ෂ 3ක්ම නෙවෙයි ගෙවන්න තියෙන්නේ. 2,50,000යි. තේරුණා නේද? හරි. වැටුප් සඳහා රුපියල් 10,000ක් ගෙවීම. වැටුප් කියන්නේ මොකක්ද? ව්‍යාපාරයේ පැත්තෙන් වියදමක්. තව මොනවාද මේ වැටුප් වගේ තියෙන වියදම්? විදුලි බිල, ජල බිල මෙන්න මේ වගේ දේවලුත් ව්‍යාපාරයේ වියදම්. එතකොට වියදමක් ගත්තාම වියදම දරාගන්නේ කවුද? අයිතිකරු. තේරුණා? එතකොට මෙතන කියන්නේ වැටුප් සඳහා 10,000ක් ගෙවලයි කියලානේ. ගෙවලයි කියන්නේ ව්‍යාපාරයේ මුදල් කියන වත්කම නැත්නම් ව්‍යාපාරයේ මුදල් ව්‍යාපාරයෙන් එළියට ගිහිල්ලයි කියන දේ. යන්න මුදල් කියන වත්කම අඩු වෙන්න ඕනි. හතරවෙනි ගනුදෙනුව මේ රුපියල් 10,000කින් මුදල් කියන වත්කම රුපියල් 10,000කින් අඩු වුණා. මේක ගෙවන්නේ වියදමක් වෙනුවෙන්. මොකක්ද වියදම? වැටුප්. ඒ කියන්නේ සේවකයන්ට පඩි සඳහා තමයි මේක ගෙවන්නේ. සියලුම වියදම් හිමිකරු දරා ගන්න අවශ්‍ය නිසා හිමිකරුගේ නියෝජනය පෙන්වන මේ හිමිකම යටතේ අපි මේ 10,000 අඩු කරනවා. මොකද වියදම් නිසා හිමිකම අඩු වෙනවයි කියන දේ නිසා තමයි අපි හිමිකම යටතේ 10,000ක් අඩු කරන්නේ. යන ගිණුම් කරන සමීකරණවල බලපෑම දෙපැත්තටම සමාන බලපෑමක් වෙලා තියෙන්නේ. හරි. පස්වෙනි ගනුදෙනුව ව්‍යාපාරයේ විකිණීමට ඇති භාණ්ඩ වලින් රුපියල් 20,000ක් පිරිවැය වූ භාණ්ඩ සඳමිනි තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගැනීම. හොඳට ඔළුවට ගන්න. විකුණන්න තියෙන භාණ්ඩය කියන්නේ තොගයෙන්. හරි. තොගයෙන් 20,000ක් පිරිවැය වූ භාණ්ඩ. මේ තොගය ඇතුලේ 20,000ක් වටින භාණ්ඩ ඇති. ඒ 20,000ක් වටින භාණ්ඩ තොගය සඳමිනි. ඒ කියන්නේ අයිතිකරු
එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට අරන්. කොහොම නමුත් මෙතන වෙලා තියෙන්නේ මොකක්ද? තොගේ අඩුවීමක්නේ. මුලින්ම මේ තොගේ අඩුවීම සටහන් කරන්න භාණ්ඩ තොගේ 20000කින් අඩු වෙනවා. අනිත් අතට මේක හිමිකරු මැදිහත් වීම නිසා හිමිකම අඩුවීමක් නේද? ඒ අනුව අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවයි කියන එකෙන් අපි තේරුම් ගන්න ඕනේ අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා 20000කින්. හැබැයි මේක වියදමක් විදිහට අපි සලකන්නේ. අපි දන්නා වියදම් හිමිකමෙන් අඩු වුණා. ඒකයි මේ විදුලි වියදම සමාවෙන්න වැටුප් සඳහා ගෙවූ 10000 හිමිකමෙන් අඩු කරේ. මෙතනදී රුපියල් 20000 හිමිකම අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ වියදමක් වෙනුවෙන් දරූ නැත්නම් වියදමක් නිසා නෙවෙයි. මේ 20000 අඩු වෙන්නේ හිමිකම් 20000ක් අඩු වෙන්නේ අයිතිකරුයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට භාණ්ඩ තොගයක් අරන් ගිය නිසා. ඒ කියන්නේ මෙතන මේ 20000 වියදමක් නොවෙන්නේ අයිතිකරුගේ මැදිහත් වීම නිසා හිමිකම අඩු වෙච්ච නිසා. අපි කිව්වා වියදම කියන නිර්වචනය යටතේ නිර්ණායකය තමයි අයිතිකරුගේ මැදිහත් වීමක් නැතුව හිමිකම අඩු වෙන්න ඕනි කියන දේ. මෙතනදී අයිතිකරු මැදිහත් වෙලානේ හිමිකම අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා මේක වියදමක් නෙවෙයි හිමිකමෙන් අඩු කරාට වියදමක් නොවන බව වටහා ගැනීම සඳහා ගැනිලි කියලා ලියන්න. මේක භාණ්ඩ ගැනිලි නැත්නම් තොග ගැනිලි කියලා ලියුවත් වඩාත් හොඳයි. ඒ වුණාට දැනට ගැනිලි කියලා ලියන්න. ඉස්සරහටදී මේ අපි ලියන්නේ නැහැ. අවබෝධ කර ගැනීම සඳහා. තේරුණා නේද? ඊට පස්සේ 6 වෙනි ගනුදෙනුවට යන්න. 6 වෙනි ගනුදෙනුවෙන් කියනවා රුපියල් 50000ක් වටිනා ලී බඩු කාර්යාලයේ ප්‍රයෝජන සඳහා මිලදී ගැනීම. ලී බඩු මිලදී අරගෙන වටිනාකම 50000යි. මිලදී ගන්නවා කියන්නේ මුදල් බැලපෑමක් තියෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 50000කින්. හරි. ඒ වගේම 50000ක් සල්ලි එළියට ගිහිල්ලා ලී භාණ්ඩ ව්‍යාපාරය ඇතුළට එනවා. ඒ නිසා ලී භාණ්ඩ කියන වත්කම රුපියල් 50000කින් වැඩි වෙනවා. හරි. එතකොට සමීකරණ නිර්වෙච්ච බලපෑම පැහැදිලි. වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙලා බලපෑම ශුන්‍යයි. 7 වෙනි ගැළපිල්ලට යනවා අපි. 7 වෙනි ගැළපිල්ල යටතේ කියන්නේ විකිණීම සඳහා රුපියල් ලක්ෂ 2ක් වටිනා භාණ්ඩ ණය පදනම මත මිලදී ගත්තා. ඒ කියන්නේ ව්‍යාපාරයේ බඩු තොගයක් විකිණීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ තොගයක් අරගෙන කොහොමද අරන් තියන්නේ? සල්ලි දීලා නෙවෙයි ණයට. හරි භාණ්ඩ තොගයක් කොහොම හරි ව්‍යාපාරයට අරගෙනනේ. ඒ කියන්නේ ව්‍යාපාරය ඇතුළට මේ භාණ්ඩ තොගය ඇවිල්ලා. ඒ කියන්නේ මේ තොගය කියන වත්කම රුපියල් ලක්ෂ 2කින් වැඩි වෙන්න ඕනි. තේරුණා? ලක්ෂ 2කින් ඒ නිසා තොගය කියන වත්කම වැඩි කරා. ණය පදනම මත ගත්ත නිසා ඒ කියන්නේ මේක ගෙවන්න අපි බැඳෙනවා. ඒ කියන්නේ බැඳීමක් කියන්නේ වගකීමනවා. ඒ වගකීම අපි සටහන් කරන්නේ බැංකු ණය යටතේ සටහන් කිරීම ප්‍රායෝගික නැහැ. ණය හිමියෝ යටතේ තමයි දෙන්නේ. සටහන් කරන්න ඕනේ. එතකොට ණය හිමියෝ කියන්නේ කවුද? අපි ගෙවන්න සැපයුම් කරුවෙකුට ගෙවන්න බැඳීමක්. අපි ණය හිමියෙක් විදියට දක්වන්න පුළුවන්. සැපයුම් කරුවෙකුට ගෙවන්න තියෙන බැඳීමක් බැංකුවකට හැර. ඒ කියන්නේ මේ වගේ ආයතනයකට ගෙවන්න තියෙන දෙයක් හැර වෙනත් පාර්ශවයකට ගෙවන්න තියෙන දෙයක් අපි ණය හිමියෝ කියලා හඳුනා ගන්නවා. ඒ අනුව ණය හිමි භාවය නැත්තම් මේ වගකීම ණය හිමියෝ කියන වගකීමක් ලක්ෂ 2කින් වැඩි වෙනවා. ගිණුම් කරන සමීකරණයේ දෙපැත්තට වෙන බලපෑම සමානයි. තේරුණා? 8 වෙනි ගැළපිල්ලට ගනුදෙනුවට යන්න අපි. රුපියල් 60000කට මිලටගත් භාණ්ඩ තොගයක්. මේ භාණ්ඩ තොගය ඇතුලේ රුපියල් 60000කට ගත්ත භාණ්ඩ ඇති. රුපියල් ලක්ෂයකට ණයට විකුණලා. ඒ කියන්නේ 60000ක් වටින භාණ්ඩ රුපියල් ලක්ෂයකට ණයට විකුණලා. කොහොම හරි භාණ්ඩ විකිණීමක් වෙලා තියෙනවා. භාණ්ඩ විකිණීමක් වෙනවයි කියන්නේ ඒ භාණ්ඩයේ වටිනාකමෙන් නැත්තම් ඒ පිරිවැයෙන් භාණ්ඩය නැත්තම් තොගය අඩු වෙන්න ඕනි. මුලින්ම අපි ඒක කරමු. හරි. 60000කට මිලදී ගත් තොගයක් නේ. එහෙනම් තොගය අඩු කරන 60000කින්. එතකොට ලක්ෂයක් ලැබෙන්න ඕනේ. හැබැයි මේ ලක්ෂය ඒ වෙලාවෙම හම්බෙන්නේ නැහැ. ඒකයි මෙතන ණයට කියන්නේ. ඒ නිසා මේක අපිට ලැබිය යුතු දෙයක් විදිහට සටහන් කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ලැබිය යුතුයි කියන්නේ ණය ගැතියෝ. ඒ කියන්නේ අපිට කිසියම් පාර්ශවයක් ගෙවන්න අපිට ලැබෙන්න ඕනේ නම් තවත් කාගෙන් හරි ඒක ණය ගැතියෝ කියලා වාර්තා වෙනවා. මේ ණය ගැති භාවය රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා. තේරෙනවද? හරි. එතකොට මෙතනත් තේරෙන්න ඕනේ 60000ක් වටින පහන් එළියට ගිහිල්ලා ලක්ෂයක් ලැබිය යුතුව තියෙනවා. එතනත් වෙනස 40000යි. 40000 කියන්නේ ලාභෙ මෙතනදී
ලාභේ කවුද? අයිතිකරුට. අයිති වෙන්නේ අයිතිකරුගේ නියෝජනය පෙන්වන්නේ හිමිකම යටතේ හිමිකම වැඩි කරන්න 40000 කියන. එතකොට බලපෑම තේරෙනවනේ ඒක සමානයි. මෙතන ශුද්ධ බලපෑම 40000කින් වැඩිවීමක්, මෙතන 40000ක වැඩිවීමක්. 9 වෙනි ගැළපිල්ල ගනුදෙනුව රුපියල් 80000ක් ණය ගෙතියන්ගෙන් ලැබිලා. මේ විදිහට අපිට ලැබෙන්න තියෙන දේවල් වලින් ලැබෙන්න තියෙන මුදලින් 80000ක් ලැබිලා. එතකොට මුදල් ලැබීමක් කියන්නේ මුදල් කියන වත්කම වැඩි වෙන්නේ රුපියල් 80000කින්. ඒගොල්ලෝ නැත්තම් මේ ගෙවන්න ඉන්න පාර්ශවයේ තවදුරටත් අපිට ලක්ෂ දෙකක්ම ගෙවන්න බැඳෙන්නේ නැහැ. තවදුරටත් ගෙවන්න බැඳෙන්නේ 1.20යි. ඒ බව සටහන් කරන්න 80000ක් මෙතනින් අඩු කරලා පෙන්නන්න. එතකොට අවසානයේදී යාගේ ගෙවන්න තියෙන බැඳීම අපිට ගන්න පුළුවන්. එතකොට දෙපැත්තම වෙන්නේ සමාන බලපෑමක්. වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙලා දෙපැත්තම වෙන්නේ වත්කම් පැත්තට සමාන වෙන. වත්කම් පැත්තට වෙන්නේ සමාන බලපෑමක්. වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙලා. තේරුණා? අවසාන ගැළපීලා අවසාන ගනුදෙනුව රුපියල් 50000ක් ණය හිමියන්ට ගෙවීම. අපි ණයට බහන්න ගත්තනේ ඒක නෙමෙයි මෙතනත් ණය හිමියෙක් ගිහිවුනේ. ආයේ ණය හිමියන්ට ගෙවන්න තියෙන බැඳීම ගෙවිය යුත්තේ අපි රුපියල් 50000කින් පියවා හරිනවා. 50000කින් ගෙවනවා. ගෙවනවා කියන්නේ ව්‍යාපාරයේ මුදල් ශේෂය අඩු වෙන්න ඕනේ. මුදල් එළියට යනවා. ඒ අනුව මුදල් කියන වත්කම් 50000කින් අඩු වෙනවා. හරි. ඒ වගේම මේ ණය හිමි කියන වගකීම අපි තවත් ගෙවන්න බැඳෙන්නේ නැහැ රුපියල් ලක්ෂ 3ක්ම. අපි තව ගෙවන්න බැඳෙන්නේ රුපියල් 2,50,000ක්. ඒ 50,000 මෙතනින් අඩු කිරීම හරහා මේක අපිට ඒ අවසාන ශේෂය ලැබෙනවා. තේරෙනව නේද? එතකොට ගනුදෙනු 10ේම බලපෑම අපි මෙතනදී සාකච්ඡා කරා. දැන් අපිට තියෙන්නේ මේ එක් වත්කම් වල ශේෂයන් පල්ලෙහාට ගන්න එක. හරිද? එතකොට පල්ලෙහාට ශේෂයන් ටික ගමු දැන් අපි. ඊළඟ වත්කම් වල සියලුම ශේෂයන් එකතුව ගත්තාම 9,35,000ක් එනවා. හිමිකම් හා වගකීම් වල ශේෂය ගත්තත් ලක්ෂ 5යි 9,35,000ක් එනවා. මේ තුලින් අපිට දැනගන්න පුළුවන් අපේ ගිණුම් කරන සමීකරණය හරිද වැරදිද. මේ සංඛ්‍යාමය සහතික වීමක් අපිට ලැබෙනවා. මේ විදිහට තමයි ගිණුම් කරන සමීකරණය කියන ගාන හැදෙන්නේ.